හරි. අපි ගිය සතිය වෙනකොට ආවර්තිතා වගුව කියන පාඩම් ඒකක යටතේ පදාර්ථයේ ව්‍යුහය මේ පාඩමේ මූලික කරුණු කිහිපයක් කතා කරලා අවසන් කළා ඉවරයි. එතකොට අපි ගිය සතියේ පාඩම නැවතුවේ ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20 ගැන කතා කරලා ඉවර වෙලා. එතකොට මේ විදිහට මූලද්‍රව්‍ය සහ සංයෝග කියලා බෙදලා මූලද්‍රව්‍ය අනු මොනවාද? එඹට උදාහරණ අරගෙන මූලද්‍රව්‍ය වල තැනුම් මේකකේ මොකක්ද කියලා කතා කරලා ඉන්පසු ඒ සොයා ගැනීමේ ගෞරවයේ ජෝන් ඩෝල්ටන් එය කවුරු වගේද? කාට සමානද? ඒ ගැන කතා කරා. ඉලෙක්ට්‍රෝනය ගැන, ප්‍රෝටෝනය ගැනත්, ඉන්පසු නියුට්‍රෝනය ගැනත් කතා කරලා අපි පරමාණුක ව්‍යුහය ගැන මේ විදිහට අවසාන වශයෙන් කතා කරා. එතකොට මේ කතාවේදී අපි දැනගත්තා KLMN කියන ඉලෙක්ට්‍රෝන පිරි කවච ඇත. එම කවචවලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී යම්කිසි රටාවක් අනුගමනය කරනවා. K සිට L, L සිට M, M සිට N දක්වා තමයි න්‍යෂ්ටියේ සිට පිටතට ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය අනුව අපි ඒ කොටස් හඳුනාගෙන දැන් අවසන්. ඉන්පසුව අපි කතා කරා මේ මාතෘකාව යටතේ නියුක්ලියෝන පරමාණුක ක්‍රමාංකය ඊගාවට එයා කාටද සමාන කියන එක, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය ආදී කාරණා. එතන මේ සම්බන්ධතා ඕගොල්ලෝ 9 ශ්‍රේණියේ සිට දන්නවා. එහෙනම් ඒවා ලොකු අමුත්තක් නැහැ. හැමෝටම එක වගේ පුළුවන් මේ කරුණු ගැන, මේ සම්බන්ධතා ගැන Tamanට එක වගේ පුළුවන්කමක් තියෙනවා. මේ සම්බන්ධතාවය ඉතා වැදගත්. එතකොට ඒ ආශ්‍රයෙන් අපි ඒ කරුණු කතා කරලා අවසන් කරලායි තියෙන්නේ. ඊට පස්සේ අපි ආවේ මේ කොටසේ මෙන්න මේ විදිහට සංකේතයේ දැක්වෙන විදිය ගැන කතා කරා. ඒ කතා කරලා නූතන ආවර්තිතා වගේ පදනම ගැන අපි කතා කරා. කවුද පදනම වෙන්නේ? පරමාණුක ක්‍රමාංක හේවත් Z අගය තමයි පදනම වෙන්නේ. ඒ පදනම ගැන අපි කතා කළා. ඉන්පසුව ඒ යටතේ බිහිවෙච්ච ආවර්තිතා වගුව අපි මේ විදිහට අරගෙන එහි ලෝහ අලෝහ ඊගාවට කතා කරා අපි ලෝහා ලෝහ ගැන, ඊගාවට උච්ච වායු ගැන කතා කරා. ඉන්පස්සේ අපි කතා කරා කාණ්ඩ ගැන. කාණ්ඩ මේ අතර සිරස්. ඊගාවට ආවර්ත ගැන කතා කරා. ආවර්ත ගැන. ආවර්ත තිරස්. තීරු. ඔය විදිහට කතා කරලා අවසන් කරා. ඉන්පස්සෙ අපි ආවේ මේ ආවර්තිතා වගුවේ තියෙන විශේෂත්ව ගැන චුට්ටක් කතා කරගෙන ආවා. ආවර්තිතා වගුවේ තියෙන විශේෂත්ව. ඉතින් ඒ අනුව අපි මේකේ පරමාණු ක්‍රමාංකය ලෝහ 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 උච්ච වායු කාණ්ඩ ආවර්ත සංකේතත් කරලා අපි දක්වලා තියෙන්නේ. මෙන්න මේ සම්බන්ධතා. සම්බන්ධතා. ඉතින් සෝඩියම් මම උදාහරණයට ගත්තා. සෝඩියම් උදාහරණයට අරගෙන මේ තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන එයාගේ කාණ්ඩ අංකයට සමානයි කිව්වා. ඊගාවට කිව්වා අපි ශක්ති මට්ටම් හෙවත් කවච. ශක්ති මට්ටම් වලට තව වචනයක් කවච. කවච ගන්න. කවච 1යි 2යි 3යි. කවච 3යි නම් ආවර්තය 3. කවච 2යි නම් ආවර්තය 2යි. ඔය විදිහට කරුණු කතා කළා. කතා කළා අපි කොටස අවසන් කරලා ඉන් පස්සේ මෙන්න මේ විදිහට කාණ්ඩ ගැන ආවර්ත ගැන තියෙන සුවිශේෂී ලක්ෂණ මම කිව්වා ඔයගලන්ට බිසිල් බෝඩ් එකක් අරගෙන ආවර්තිතාවය ඇඳලා මේ තියෙන විශේෂත්ව දක්වන්නට කියලා. අන්න එතනින් තමයි අපි පාඩම නැවතුවේ. එතනින් නැවතුවා. ඊගාවට අපි කතා කරන්නට ඕනේ ආවර්තිතා නියමය ගැන. ආවර්තිතා නියමය. මෙන්න මෙහෙම දෙයක් අපිට ආවර්තිතා වගුවේ යම්කිසි රටාවක් මේ අතර පෙන්නනවා. අපි ගත්තොත් මේකේ පළවෙනි කාණ්ඩේ මෙයාගේ පරමාණුක ක්‍රමාංකය අපිට ලියන්න පුළුවන් මෙහෙම 1 2 3 4 5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18 19 20 මේ පරමාණුක ක්‍රමාංකය අපි විහිදුවා ලිව්වොත් මම ලියනවා මේ පළවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංක ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. මෙයාගේ 3යි පරමාණු ක්‍රමාංකයේ 3 හැදෙන විදිහ තමයි 2යි 1. මෙයාගේ 11 හැදෙන විදිහ 2යි 8යි 1. මෙයාගේ 19 හැදෙන විදිහ 2යි 8යි 8යි 1. ඔයගලන්ට පේනවා රටාවක් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන එක බැගින්. ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. එතකොට ඒ හින්දා මේගොල්ලෝ පළවෙනි කාණ්ඩයට අයත් අය විදිහට අපි කතා කරනවා. නමුත් ඒකේ පොඩි රටාවක් තියෙනවා මෙහෙම ගත්තොත්. දැන් බලන්න අපි පළවෙනි කෙනා මම ගන්නවා ලිතියම් පරමාණු කියලා. මම ලිතියම් ඉඳන් අණුපිළිවෙලින් නැවත සෝඩියම් දක්වා පැමිණෙනවා. ඒ කියන්නේ ලිතියම්, බෙරිලියම් කියනකොට 1යි. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්. එහෙනම් සෝඩියම් මට මුණ ගැහෙන්නේ ලිතියම් සිට 8 වෙනියට. 8 වෙනියට මුණ ගැසෙන්නේ 8 වෙනියට. නැවත මම සෝඩියම් සිට එනවා මැග්නීසියම් සිට කැල්සියම් දක්වා නැවත මම පැමිණෙනවා. බලන්න. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම් 8 වෙනියා. එහෙනම් අණුපිළිවෙලින් අපි ලිතියම් ගෙදලා මම ආවේ. ලිතියම්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. ඊට පස්සෙ ක්‍රමයෙන් 8 වෙනියට එනකොට මට මුණ ගැසෙන්නේ සෝඩියම්. එයාගේත් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ආයෙත් මම එනකොට පොටෑසියම්ගේ තිබුණ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ මට ලැබෙනවා පළමු මූලද්‍රව්‍යයේ සිට කීයකට පස්සේද? 8කට පසුව ලැබෙනවා ප්‍රථම මූලද්‍රව්‍යයට සමාන මූලද්‍රව්‍යයක් ලැබෙනවා. ප්‍රථම මූලද්‍රව්‍යයට සමාන මූලද්‍රව්‍යයක් මට මුණ ගැසෙනවා. අපි බලමු තව ටිකක්. එසේමද හැම විටම කියලා. හැම විටම එසේමද කියලා බලමු. බලමු අපිට සමාන මූලද්‍රව්‍යයක් මුණ ගැහෙනවාද කියලා. මං ආවේ ලිතියම් ඉඳන් සෝඩියම් ගාවට. ඊට පස්සේ එතන ඉඳන් නැවත ආවා සෝඩියම් සිට පොටෑසියම් ළඟට ආවා. ඒ විදිහටයි ආවේ. අපි බලමු නැවතත් අපිට ඒ ලක්ෂණයම නැවත වතාවක් මුණ ගැසේද කියන එක බලමු. එම් බලාගෙන යන්න. එහෙනම් මම ගන්නවා මෙතන හීලියම්. මං හීලියම් සලකනවා. එතෙන්ද මං එනවා නියෝන් දක්වා. නියෝන් දක්වා එනවා. බලන්න. ලිතියම් කියනකොට 1. ඒ හීලියම් ඉඳන් පළවෙනියා ලිතියම්. බෙරිලියම් 2. බෝරෝන් 3. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. 8 වෙනියා නියෝන්. එහෙනම් හීලියම්ගේ ගුණ නියෝන්ට සමානයි දෙද්දේ නාම උච්ච වායු. උච්ච වායු. උච්ච වායු. දෙන්නම උච්ච වායු. ඊගාවට මම නියෝන් ඉඳන් ආගන් ගාවට යනවා. ආගන් කියන්නේ උච්ච වායුවක්. එහෙනම් 1 සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් 8 වෙනියා. එහෙනම් මේ තියෙන ආවර්තිතාවග්වේ අපි යම්කිසි ස්ථානයක් ගත්තොත් අපේ ඇඟිල්ල තියලා S2 පියාගෙන ඇඟිල්ල තියලා හරි එතන සිට නැවත අපි 8 වන මූලද්‍රව්‍යයට ගියොත් අපිට ලැබෙනවා අපි පළවෙනි ඇඟිල්ල තිබ්බ මූලද්‍රව්‍යට සමාන ගුණ තියෙන මූලද්‍රව්‍යයක් 8 වෙනියා හැටියට ලැබෙනවා. 8 වෙනියා හැටියට ලැබෙනවා. ඒ නිසා අපි මෙන්න මෙහෙම කියනවා ආවර්තිතා වගුව ගැන. මොකද්ද? ආවර්තිතා වගුව ගැන අපි මෙන්න මේ විදිහට සඳහනක් කරනවා. මොකද්ද සඳහන? ආවර්තිතා නියමය. ආවර්තිතා නියමය.
පරමාණුක ක්‍රමාංකයට අනුව. දැන් මං ආවේ ඒ විදිහට පරමාණුක ක්‍රමාංකයට අනුව. ආපු පිළිවෙල. පරමාණුක ක්‍රමාංකය අනුව. එතකොට මම පළමුව ගත්තා ලිතියම්. ලිතියම්. එතකොට 3 4 5 6 7 8 9 10 11. 3 ඉඳන් 8 වෙනියා 11 වෙනියා. 11 වෙනියාගේ ඉඳන් 11 වෙනියාගේ ඉඳන් 8 වෙනියා කියන්නේ 19 වෙනියා. ඒ කියන්නේ පොටෑසියම්. ආයිත් මම ගත්තේ කාවද? හීලියම්. හීලියම් කියන්නේ දෙවනියා. දෙවනියාගේ ඉඳන් නැවත 8 වෙනියාට කියන්නේ 10 පරමාණු ක්‍රමාංකයේ හිමි නියෝන්. නියෝන්ගෙන් ඉඳන් මම ආවයි ගාවට ආගන් දක්වා නැවත 18 වෙනියට. එහෙනම් පරමාණු ක්‍රමාංකයට අනුව මම ආය පිළිවෙලින් මූලද්‍රව්‍යයේ ආරෝහණ පිළිවෙලට සැකසූ විට 1 2 3 4 5 6 තමයි ආරෝහණ පිළිවෙලට සැකසූ විට සමාන අන්තරවලදී සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය නැවත නැවත මුණ ගැසේ. එහෙනම් මම ලිතියම් ඉඳලා අංක 8ක් ගණගෙන සමාන අන්තරය කීයද අන්තරය? සමාන අන්තරයක් නම් කීයද අන්තරය? අන්තරය 8කට පසුව මුණ ගැහුනේ. ලිතියම්ගේ සිට සමාන ගුණ ඇති මූලද්‍රව්‍යයක් මට මුණ ගැසුණා 8කට පසුව කවුද? සෝඩියම්. සෝඩියම්ගේ සිට මූලද්‍රව්‍ය 8කට පසුව මුණ ගැසුණා පොටෑසියම්. සමාන අන්තරවලදී අන්තරය කීයද? 8. සමාන මූලද්‍රව්‍ය නැවත නැවත මුණ ගැසේ අන්න ආවර්තිතා නියමය. ආවර්තිතා. සමාන අන්තරවලදී නැවත නැවත සමාන දෙයක් සිදු වෙනවා නම් ඒක ආවර්තික ලක්ෂණයක් කියලා අපි කියනවා. ආවර්තික ලක්ෂණයක්. ඒ අනුව ආවර්තිතා නියමය බිහි වෙනවා. ආවර්තිතා නියමය. ඒ නිසා අපි පරමාණු ක්‍රමාංකයට අනුව මූලද්‍රව්‍ය ආරෝහණ පිළිවෙලට සැකසූ විට සමාන අන්තරවලදී සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය නැවත නැවත මුණ ගැසේ කියලා ආවර්තිතා නියමයෙන් අපි හඳුන්වනවා. right. එහෙනම් ඒ ආවර්තිතා නියමය ගැන. ඊගාවට ඕගලන්ට මේ යටතේ විශේෂ වගුවක් තියෙනවා පිළියෙල කරන්න. වගු කිහිපයක් එකක් නොවේ. මෙන්න ඒ වගුව අපි පිළියෙල කරන්න යන්නේ මේ විදිහට බලා ගන්න. එතකොට ඔයගලන්ට ලියා ගන්න වෙනවා මෙන්න මෙහෙම. පළමු මූලද්‍රව්‍ය 20ෙහි සංකේතය පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වගුගත කරන්න. මේක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි වගුව. එහෙනම් මේ විදිහට ගන්න ඕනේ. සංකේතය පරමාණුක ක්‍රමාංකය. මේකට අපි සංකේතයක් දෙනවා කවුද? කැපිටල් Z කියලා. ඊකාර්පිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ කියන්නේ එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති අණුපිළිවෙල අපෙන් අහන්න. ওই විදිහට අපි කතා කරනවා. හරි. ඊට පස්සේ මම වගුව බෙදනවා මේ විදිහට. ඕගොල්ලොත් බෙදලා පළමු මූලද්‍රව්‍ය 20 විතරයි. සංකේතය පළවෙනියගේ කවුද? හයිඩ්‍රජන්. පරමාණුක ක්‍රමාංකය දැන් දන්නවා. ආවර්තිතා වගුව තියෙනවා තමන් ගාව. ආවර්තිතා වගුවේ දාලා තියෙනවා ගෙදරින් අංග ලකුණු කරන්න කිව්ව අංක 1. ඊගාවට මම ගන්නවා හීලියම්. ඊගාව තුන්වෙනියා ලිතියම්. බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. right. එහෙනම් එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති පිළිවෙල. ඒ අනුව අපි සකස් කරොත් එහෙම පරමාණු ක්‍රමාංකයට අනුව හීලියම්ගේ 2, ලිතියම් 3, බෙරිලියම්ගේ 4, බෝරෝන්ගේ 5, කාබන්ගේ 6, නයිට්‍රජන්ගේ 7. ඔය විදිහට. පරමාණු ක්‍රමාංකයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පොතේ ශක්ති මට්ටම් 1යි. ඒ අනුව එයාගේ ශක්ති මට්ටම් 1ට අනුකූලව අපිට කියත හැකි එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? ඒත් එකමයි එන්නේ. එකමයි, කිසිදු වෙනසක් නැහැ. එකයි එන්නේ. එකයි. ඒ අනුව අපිට මෙතන දක්වන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1 යනුවෙන්. එතකොට හීලියම්ගේ තියෙන්නේ 2. අංක 2. ඉතින් 2ට අනුව අපි හීලියම්ගේ බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පැහැදිලි කරගෙන කොහොමද ඒක අපිට උදා වෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උදා වෙන ආකාරය. බලමු. මෙන්න ලිතියම් අන්න පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි නම් අන්න එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති පිළිවෙලට අනුව අපිට ලියන්න පුළුවන් එයාගේ කීයද? එහෙනම් 2යි. මෙතන ඉලක්කම 2 අපිට. ඊගාවට 3 ලිතියම්ගේ අපි ලිතියම් ගාවට ගිහින් නරඹලා බලමු ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ කියලා. මෙන්න ලිතියම් කීය දෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි එකේ කීයද? 1යි. එහෙනම් 3 හැදෙන්නේ ඉලක්කමෙන් 3 හැදෙන්නේ 3 හැදෙන විදිය අනුව ගත්තොත් කොහොමද හැදෙන්නේ? 2යි 1 2යි 1. මෙන්න 3 පරමාණු ක්‍රමාංකය 3 හැදිලා තියෙන්නේ 2යි 1. ඒ දෙක තියෙන්නේ මේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි විදිහට සැකසෙලා. ඒකට කියනවා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. right. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි යමු එයාගේ අපේ වගුව ගාවට. මෙන්න වගුවට අනුව 3 හැදෙන්නේ කොහොමද? 2යි 1. එහෙනම් 4 හැදෙන්නේ කොහොමද? බලන්න. 4 හැදෙන ආකාරය. බෙරිලියම්ගේ 4 මෙන්න 4 ඉලක්කම හැදලා තියෙන්නේ 2යි 2. 2යි 2. 2යි 2. මෙන්න අපි ලියනවා 2යි 2. එහෙනම් බෝරෝන්ගේ 5 හැදෙන විදිය 5 පරමාණු ක්‍රමාංකයේ 5 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 3. 2යි 3. ඔන්න මම පැහැදිලි කරා. 2යි 3. එහෙනම් 6 හැදෙන්නේ කොහොමද? 2යි 4. 7 හැදෙන්නේ 2යි 5. 2යි 5. ඔය විදිහට හැදෙන්නේ. ඉන්පසුව අපි යන් ඉතිරි මූලද්‍රව්‍ය ටික පෙළ ගස්සන්නට. ඉතිරි මූලද්‍රව්‍ය දැන් 7 පරමාණු ක්‍රමාංකයේ 7 දක්වා මම ගත්තා. 7 දක්වා ගත්තා. මේ ටික මම මකනවා දැන්. 7 දක්වා. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ එතකොට පරමාණු ක්‍රමාංකයෙන් කියලා දන්නවා. පරමාණු ක්‍රමාංක උදව් කරගෙන. හරි. ඊගාවට ඔක්සිජන්. ඊට පස්සේ ඉන්නේ ෆ්ලුවරින්. ඊට පස්සේ නියෝන්. ඊට පස්සේ පුතේ සෝඩියම්. ඊට පස්සේ මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. රයිට්. මම ඒ ටික ගන්නවා. දැන් අපි අන්තිමට නයිට්‍රජන් ලිව්වේ පරමාණු ක්‍රමාංකයේ පුළුවන්. ඇඟිලි ගණනලා පුළුවන්. හයිඩ්‍රජන් කියනකොට ඇඟිලි 1යි, ලිතියම් ඇඟිලි 2යි. හීලියම් කියනකොට ඇඟිලි 2යි, ලිතියම් ඇඟිලි 3යි. බෙරිලියම් කියනකොට ඇඟිලි 4යි, පරමාණු ක්‍රමාංකය 4, බෝරෝන් 5, කාබන් 6, නයිට්‍රජන් 7, එහෙනම් ඔක්සිජන් 8, පරමාණු ක්‍රමාංකය 8යි. පරමාණු ක්‍රමාංකයේ සමාන වෙනවා අපි දන්නවා ප්‍රෝටෝන ගන්නට හෝ ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි. එහෙනම් මෙයාගේ 9, 10, 11 සෝඩියම්, මැග්නීසියම් 12, ඇලුමිනියම් 13, සිලිකන් 14. එහෙනම් 8 හැදෙන විදිය බලන්නට ඕනි. කොහොමද 8 හැදෙන්නේ? පරමාණු ක්‍රමාංකයට අණුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ බලමු අපි ඔක්සිජන්ගේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න බලා ගන්න. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, මෙන්න ඔක්සිජන් හැදෙන්නේ කොහොමද? 2යි 6. 8 හැදෙන විදිහ මෙතනක් තියෙනවා. 8 ඉලක්කම 8 ඉලක්කම මෙතනක් තියෙනවා. 8 මෙන්න පරමාණු ක්‍රමාංකය 8 හැදෙන්නේ කොහොමද? 2යි 6. මෙන්න 2 මෙන්න 6 හැදෙන විදිහ.
එහෙනම් අපි ලියනවා එයාගේ 8 හැදෙන්නේ 2යි 6. එහෙනම් 9 හැදෙන්නේ 2යි 7. 10 හැදෙන්නේ 2යි 8. අපි ආව බලමු. නියෝන් ගාවට ගිහිල්ලා. නියෝන් ගාවට ගිහින් බලමු. රටාව අල්ලගන්න. ඔක්සිජන් මෙන්න ෆ්ලුවරින්. ෆ්ලුවරින් නියෝන්. නියෝන්ගේ 10 හැදෙන විදිය 2යි 8. ඊගාට සෝඩියම් ගාවට එන්න. සෝඩියම් ගාවට එන්න. මෙන්න සෝඩියම්. එහෙනම් සෝඩියම්ගේ මේ බලන්න දෙවනි ශක්ති මට්ටමට අපි දන්නවා තියාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද 8යි කියලා. දෙවනි ශක්ති මට්ටමේ උපරිමෙන් තබා ගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන 8යි. 8යි. දෙවනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒ නිසා අපි ඒ කොටසට පිරුණට පස්සේ කියන්නේ 11ට අනුව 2යි 8යි 1යි ඔක්කොම කීයද පරමාණු ක්‍රමාංකය 11ට සමාන වෙනවා 2යි 8යි 1. එහෙනම් දෙවනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද තියාගන්න පුළුවන්? එයා 8යි. ඒ 8 තමයි මේ තියෙන්නේ. 8 තමයි මේ තියෙන්නේ දෙවනි ශක්ති මට්ටම. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ගාන කීයද? 2යි. ඊගාවට තුන්වෙනි ශක්ති මට්ටමට එහෙනම් වැටෙනවා ඒ අනිත් ඉතිරි ඉලෙක්ට්‍රෝනය කාගේද? සෝඩියම්ගේ. එහෙනම් අපි වගුවට ගිහින් බැලුවොත් 11 හැදෙන්නේ කොහොමද? 2යි 8යි 1. එහෙනම් 12 හැදෙන්නේ 2යි 8යි 2. 13 හැදෙන්නේ 2යි 8යි 3. 14 හැදෙන්නේ 2යි 8යි 4. ඔය විදිහට අපි පරමාණු ක්‍රමාංකය අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය ආකාරයෙන් විස්තර කරනවා පළමු මූලද්‍රව්‍ය 20 ඇතුළත. පළමු මූලද්‍රව්‍ය 20 ඇතුළත. දැන් මේ වගුව ඔයගොල්ලෝ සකස් කරාට පස්සේ අපිට පොතේ නැවත කරන්නට තියෙනවා තවත් වගුවක්. ඒ වගුව මෙන්න මෙයයි. ලියා ගන්න ප්‍රශ්නයක් හැටියට එයා එන්නේ මෙන්න මේ විදිහට. පළමු මූලද්‍රව්‍ය 20 සංකේතය ඊගාවට එන්නේ පරමාණුක ක්‍රමාංකය. මම කෙටියෙන් දානවා. ඒ කියන්නේ Z අගේ. Z අගේ. Z. ඊගාවට ආයත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊගාට පුතේ කාණ්ඩය. ඊගාවට ආවර්තය. ඊගාවට ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ කැපිටල් A. වගුගත කරන්න. right. අපි යමු වගුවට. වගුව පිළියෙල කිරීම. මෙන්න මම වගුව පිළියෙල කරනවා. මට බෙදන්න ඕනි සංකේතය. මම සංකේතයට පොඩි ඉඩක් දෙනවා. ඔය විදිහට. සංකේතය ඊගාවට පරමාණුක ක්‍රමාංකය එයාටත් පොඩි ඉඩක් මම දෙනවා. ඊගාවට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට මම ටිකක් ඉඩ දෙනවා මේ විදිහට. ඊගාවට කාණ්ඩයට ওই විදිහට ඉඩක් දෙනවා මම. ඊගාවට ආවර්තය. මෙන්න ආවර්තය ලකුණු කිරීමට. ඊගාවට ස්කන්ධ ක්‍රමාංකය. මම දක්වනවා විදිහට. ස්කන්ධ ක්‍රමාංකය. දැන් ස්කන්ධ ක්‍රමාංකය ඕගොල්ලන්ට දක්වන්නට පුළුවන් කෙලින්ම. කොහොමද? ඕගොල්ලෝ ගාව තියෙනවා මේ වගුව. මොන වගුවද? මම දීලා තියෙන අදාළ ආවර්තිත වගුව ඕගොල්ලෝ ගාව තියෙනවා. ඒ ආවර්තිත වගුවට අනුව අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ මේ ආවර්තිත වගුවට අනුකූලව ඔයගලන්ට මේ තියෙන 1 4 7 9 11 12 14 16 19 20 ඒක තමයි පුතේ අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඒකට ස්කන්ධ ක්‍රමාංකය අපිට කෙලින්ම අපිට එතෙන්ට ඒ අදාළ වගුවට අපිට දක්වන්නට පුළුවන්. එහෙනම් මෙතන එන්නේ සංකේතය. මම ලියනවා. සංකේතය. ඊගාවට පරමාණුක ක්‍රමාංක හේවත් Z අගේ. ඊට පස්සේ එන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය.
ඉන් පස්සේ එන්නේ කාණ්ඩය. ඉන් පස්සේ එන්නේ ආවර්තය. ඊට පස්සේ එන්නේ කැපිටල් A හෙවත් ස්කන්ධ ක්‍රමාංකය. මේක පාඩම් නොකර යුතුයි ඔබ. ස්කන්ධ ක්‍රමාංකයේ විභාගෙදී ඔබට ලබා දෙනු ලැබේ. ඒක මතක තියාගන්න පාඩම් කිරීම අනවශ්‍යයි. නම් සංකේතය හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්. මම ඒ වෙනකන් ගන්නවා. පරමාණු ක්‍රමාංකය අනුව ගත්තොත් අපි දන්නවා 1 2 වෙන පාටක් ගමු අපි. 1 2 3 4 5 6 7 8 9 10 11. කොහොම ගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දන්නවා 1 1මයි 2 2මයි 3 2යි 1. බෙරිලියම් 2යි 2. බෝරෝන් 2යි 3. කාබන් 2යි 4. නයිට්‍රජන් 2යි 5. 7 හැදෙන විදිහ. 8 හැදෙන්නේ 2යි 6. 9 හැදෙන්නේ 2යි 7. 10 හැදෙන්නේ 2යි 8. නැවත එහෙනම් 8 වෙනි පළවෙනි දෙවෙනි ශක්ති මට්ටමට පිරෙන්නේ ඉලෙක්ට්‍රෝන 8 නිසා සෝඩියම්ගේ 2යි 8යි 1. රයිට්. දැන් අපි දන්නවා කාණ්ඩාංකය හොයන්න. කාණ්ඩාංකය. කාණ්ඩාංකය කියන්නේ ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන. එයා සමාන වෙනවා කාණ්ඩාංකයට මෙන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ කාණ්ඩාංක 1. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. නමුත් මේ හීලියම් ඉන්නේ 8 වෙනි එකේ. නිසා යාගේ කාණ්ඩාංකය කීයද? 8 වෙනවා. 8. ඊගාවට අපි කාණ්ඩාංකය දාන්නේ මේ විදිහට ඉලක්කම් පාවිච්චි කරනවා. ලිතියම්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1 නිසා නැවත පළවෙනි කාණ්ඩයට. බෙරිලියම්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි 2යි. ඒ නිසා යා දෙවන කාණ්ඩයට වැටෙන්නේ. ඊගාවට බෝරෝන් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි නිසා තුන්වෙනි කාණ්ඩය යාගේ. එහෙනම් මෙයා 4. මෙයා 5. මෙයා 6. 7 8 අවසාන එක්කෙනා කීයද? අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. එනිසා එයා පළමු කාණ්ඩයට අයිති. කවුද? සෝඩියම්. ඔය විදිහට කාණ්ඩ වෙනස් වෙයි. ආවර්ත. ආවර්තය අපි හඳුනාගත්තේ කොහොමද? ආවර්තය ලකුණු කරන් ඉගෙන ගත්තා ශක්ති මට්ටම් ගණන. ශක්ති මට්ටම් ගණන සමානයි කිව්වා ආවර්තයට. එහෙමයි අපි කතා කරේ. ශක්ති මට්ටම් ගණන. ඉතින් ශක්ති මට්ටම් 1යි නම් ආවර්තය 1. ශක්ති මට්ටම් 2යි නම් ආවර්තය 2. 3යි නම් 3යි 4යි නම් 4යි. ඔය විදිහට ඉගෙන ගත්තේ. ඉතින් ශක්ති මට්ටම් මෙහෙම කියවෙනකොට සෝඩියම් උදාහරණයට අරගෙන තියෙන්නේ මෙතන. ශක්ති මට්ටම් 1යි 2යි 3යි. එහෙනම් සෝඩියම් වටා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි එකේ 8යි. මෙන්න 8. තුන්වෙනි එකේ නැවත ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් 2යි 8යි 1 හැදෙන්නේ ওই විදිහට. එහෙනම් මෙයාගේ තියෙනවා ශක්ති මට්ටම් 1යි 2යි 3ක් තියෙනවා. ශක්ති මට්ටම් 3යි. ඒ නිසා තුන්වෙනි ආවර්තයේ ශක්ති මට්ටම් 3 නම් ආවර්තය 3. ආවර්තය 3. ওই විදිහට අපි ඒ කරුණු ටික කතා කරනවා. මෙන්න මෙහෙම මෙන්න සංක්ෂිප්ත කරලා තියෙනවා Tamanට මේ කොටස. ශක්ති මට්ටම් සහ ආවර්තය අතර සම්බන්ධය. ඉතින් ඒ නිසා අපි මෙන්න මෙහෙම සම්බන්ධතාවය අරන් ආපු විදිහට ආවර්තය එහෙනම් මෙතන ශක්ති මට්ටම් 1යි. මෙතන ශක්ති මට්ටම් එතකොට මෙතන තියෙනවා එකක් මේ තියෙන එකම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් පිළිලා තියෙන නිසා මෙයා දෙකටයි. එතකොට ලිතියම්ගේ තියෙන්නේ ශක්ති මට්ටම් කීයද? 2යි 1යි කියනකොට 2යි තියෙන්නේ. 2යි 2 කියනකොට බෙරිලියම්ගේ තියෙන්නේ 2යි ශක්ති මට්ටම්. 2යි 3 කිව්වත් 2යි. 2යි 4 කිව්වත් 2යි. 2යි 5 කිව්වත් 2යි. 2යි 6 කිව්වත් ශක්ති මට්ටම් 2යි. 2යි 7 කිව්වත් ශක්ති මට්ටම් 2යි. 2යි 8 කිව්වත් 2යි 2යි. 2යි 8යි 1 කිව්වහම ශක්ති මට්ටම් 3ක් එනවා. ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා ඒගොල්ලන්ගේ කාණ්ඩ අංක සහ ආවර්ත අංක. ඔන්න දෙවෙනි වගුව. ඉතින් පළවෙනි මූලද්‍රව්‍ය 20ම ඕගොල්ලෝ මේ විදිහට කරන්නට අවශ්‍යයි. විශේෂත්වයක් තියෙනවා මෙන්න මෙහෙම 8 වෙනි කාණ්ඩයට
8 හෙවත් බිඳුව කියලා කියනවා. ඒක මම පසුව කියලා දෙන්නම්. ඇයි එහෙම කියන්නේ කියන අදහස ඇතුව. right. ওই විදිහට අපි වගු දෙකක් පිළියෙල කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ කියන අපේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ගැන අපි කතා කරගෙන එන ගමනේදී. ඒත් එක්කම දැන් මම යනවා ඔයගොල්ලන්ගේ ටියුට් එකට. මෙන්න මම දීලා තියෙන එක ටියුට් එකක්. දැන් ඔයගොල්ලන්ට මේ ටියුට් එකේ මෙන්න මේ කරුණු 1 2 3 4 5 6 7 8 9 10 මේ කරුණු Tamanට අභ්‍යාස වශයෙන් කළ හැකි. අභ්‍යාස වශයෙන් කළ හැකි. ඊගාවට 11 වෙනි ප්‍රශ්නෙත් Tamanට පුළුවන් අභ්‍යාස වශයෙන් කරන්නට මේක පළවෙනි එක විතරක් පොඩි වැරද්දක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක පළවෙනි එක පුරවන්නට නැත්නම් ඒක ෆිල් කරන්න තැනක් නැහැ. මේ ඉලෙක්ට්‍රෝන ගන්නනේ මෙහෙම දීලා තියෙන නිසා මේක අයින් කරලා දාන්න. එතකොට ලිතියම්ගේ, මැග්නීසියම්ගේ, කැල්සියම්ගේ, ක්ලෝරින්ගේ ඉඳන් ඔබට පුළුවන් මෙතන තියෙන්නේ 71 නෙවෙයි 7. 7. ඒ අනුව ඉලෙක්ට්‍රෝන ගන්න, ප්‍රෝටෝන ගන්න, නියුට්‍රෝන ගන්න අපි දන්නවා ගන්න හැටි දන්නවා. උදාහරණයක් ඇටියට ලිතියම් ගැන කතා කරොත් උඩින් තියෙන අංකය 7 නම් යටින් තියෙන අංකය 3 නම් උඩින් තියෙන අංකය සමාන වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයට. යටින් තියෙන අංකය සමාන වෙන්නේ පරමාණු ක්‍රමාංකයවත් ඉලෙක්ට්‍රෝන ගණන හෝ ප්‍රෝටෝන ගන්නට සමාන වෙන්නේ. එහෙනම් මේ ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන ගාන 3යි. ප්‍රෝටෝන ගාන 3යි. එතකොට අපි නියුට්‍රෝන ගාන හොයන්නේ උඩ තියෙන අංකය 7න් 3ක් යට තියෙන අංකය අඩු කරලා එතකොට එන්නේ 4යි. ඒ විදිහට එන්නේ. මේ වගුව ඔයගොල්ලොන්ට කරන්න පුළුවන්. ඉන්පසු KLMN ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිහිටන පිරෙන පිළිවෙල ඔයගලන්ට පුළුවන් ඒක කරන්න. මෙන්න අපි එකේ ඉඳන් 20 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නැවත ඔයගලන්ට ලියන්න කියනවා වැඩි වෙන්නේ නැහැ. සමස්ථානික අපි පසුව කතා කරමු. තව චුට්ටකින් කතා කරමු. ඊළඟට මෙන්න ඔබට ලැබෙන පැවරුම ස්තැම් පුරවන්න. කැල්සියම් වල පරමාණු ක්‍රමාංකය 20යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ආයතන ආවර්තය, පවතින ශක්ති මට්ටම් ගන්න, ආයතන කාණ්ඩය. ලිත් ඇලුමිනියම් ගීගාවට. එයාටත් එහෙමයි. මෙන්න 20 ප්‍රශ්නය ලොකු අභ්‍යාසයක්. මේකත් කරන්නට ඕනේ. මේක අපි මම දීලා තියෙන්නේ මේ විදිහට සකස් කිරීමක් කරලා Tamanට මූලද්‍රව්‍ය පරමාණු හඳුනා ගන්නට. පළවෙනි එක නා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. ඔය දෙයට එන්නේ පළමු මූලද්‍රව්‍ය 20 මේ දීලා තියෙන්නේ රවුම් දක්වලා. දැන් ඔයගොල්ලන්ට ප්‍රෝටෝන සංඛ්‍යා, නියුට්‍රෝන සංඛ්‍යා, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මේ තියෙන සටහනේ ඔබ දක්වන්නට අවශ්‍යයි. දක්වන්නට ඕනේ. අපි පළවෙනි ගාවට ගියොත් මෙන්න නැරඹුමට අනුව හයිඩ්‍රජන් ඔයගලන්ට පේනවා න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගණන කීය දෙන්නේ? නියුට්‍රෝන ගණන 0යි. ඊගාවට න්‍යෂ්ටිය ඇති ප්‍රෝටෝන ගණන මෙතන තියෙනවා කීයද? 1යි. එහෙනම් n සමානයි 0යි, p සමානයි 1යි. e කීයද? ඉලෙක්ට්‍රෝන එකක් ගමන් කරමින් තියෙනවා නම් e සමානයි 1යි. e සමානයි 1යි. ඔය විදිහට ගන්න අපි. එයාගේ නම් කරගෙන යනවා. අපිට පුළුවන් ඒ ටික කරන්න. එතකොට ඒ අනුව අපි මේ අදාළ වගුවට ගිහින් චුට්ටක් බැලුවොත් මෙන්න මේ විදිහට අපිට පේනවා පළවෙනි කෙනාගේ අපි දාන ප්‍රෝටෝන සංඛ්‍යාව කීය දෙන්නේ? 1යි කියන එක පේනවා. ප්‍රෝටෝන 1යි. ප්‍රෝටෝන 1යි. සංඛ්‍යාවෙන් 1යි. නියුට්‍රෝන 0යි. නියුට්‍රෝන ගාන කෙසේ වෙතත් ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමාන නිසා මෙන්න ඉලෙක්ට්‍රෝනය අපි මේ විදිහට දක්විය යුතුයි. ඉලෙක්ට්‍රෝනය විදිහට දක්වන්නට අවශ්‍යයි. හරි. එතකොට අපි දන්නවා දෙවනියා. මෙතන දෙවනියා ඉන්නේ කවුද? මෙයා පළවෙනියා හයිඩ්‍රජන් නම් දෙවනියා හීලියම්. හීලියම්ගේ හයිඩ්‍රජන් හීලියම් කෙනෙකුට ඇඟිලි දෙකක් නෙවෙන්නේ. දෙක නම් අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 2යි. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යාව 2යි. එතකොට අපි ඊගාවට අපි මෙතනදී ප්‍රෝටෝන සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන ගාන සමාන නිසා ඉලෙක්ට්‍රෝන අපි අඳිනවා මෙතන කීයද? දෙක දෙපැත්තේ. දැන් නියුට්‍රෝන ගාන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒක අපි යන්න ඕනේ. දැන් කතා කරලා පොඩ්ඩකට මේ කලින් ඉවර කරපු වගුවට ස්කන්ධ ක්‍රමාංකය ගන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් හීලියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 4 එන්නේ. ඒ කියන්නේ ඉහළ තියෙන අංකය.
ඉහළ තියෙන අංකය. පහළ තියෙන අංකය දැන් දාගත්තා කීයද 2 කියලා. p ගාන තමයි එතෙන්ට එන්නේ. 4ෙන් 2ක් ගියාම 2 එහෙනම් නියුට්‍රෝන ගාන 2යි කියලා දානවා. ඔය විදිහට අපි දානවා. ලකුණු කරගෙන යන්නට ඕනි. ඊගාවට අපි ගන්නවා ලිතියම් ගත්තොත් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් කියනකොට ඇඟිලි 3යි නැමෙනවා නම් ප්‍රෝටෝන සංඛ්‍යාව 3යි. ප්‍රෝටෝන සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා. මෙන්න මම දානවා ඉලෙක්ට්‍රෝන 3ක්. එහෙනම් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන හරි. ඊගාවට ලිතියම් කියනකොට ලිතියම්ගේ තියෙන්නේ 7යි 4 තියෙන්නේ. 7යි 3. 7යි 3. 3 හයිඩ්‍රජන් හීලියම් ලිතියම්. අංකය 3 පහළ තියෙන අංකය 3. එහෙනම් පරමාණු ක්‍රමාංකය මෙතන එන්නේ 3යි. එහෙනම් 7න් 4ක් 3ක් ගියාම 4යි එන්නේ. එහෙනම් n සංඛ්‍යාව 4යි. ඔහෙද දක්විය හැකි. සියල්ලම මූල ද්‍රව්‍ය 20 ඔබ කරන්නට ඕන. මූල ද්‍රව්‍ය 20ම. ඒ විදිහට ඇඳලා දක්වන්නට ඕනේ. ඔබේ ලේසියට මම මූල ද්‍රව්‍ය මේ විදිහට පෙළ ගස්වා තියෙනවා. රයිට්. එපමණක් කරන්නට ඕනේ. ඉන් පස්සේ අපි තවත් මම ටියුට් එකක් දීලා ඇති. ඒ ටියුට් එකෙත් ඔයගලන්ට මෙන්න මේ හිස්තැන් පුරවන්නට පුළුවන්. මේ හිස්තැන් පිරවිය හැකි. පුළුවන් වට කරන්න. නූතන ආවර්තිතාවගු ගැන සටහනක් තියෙනවා. ආවර්තිතාවගු හිස්තැන් පුරවන්නට පුළුවන්. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන සඳහනක් තියෙනවා. මේ සියල්ලම ඔබට කළ හැකි. සියල්ලම කළ හැකි. හරි? මම කරත හැකි. මේ දක්වා අංක 3 ප්‍රශ්නේ දක්වා ඔයගලන්ට කරන්න පුළුවන්. ඔය ටික ඔක්කොම. හොඳයි. ඉන් පස්සේ අපි බලමු ඉතිරි කොටස් වලට අපි යන්නට ඕනි. පාඩමේ මම යනවා අපේ පාඩමේ ඉතිරි කොටස් වලට මේ විදිහට සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක. දැන් මේ වගේ පිළියෙල කරා. right. එහෙනම් මෙතන අභ්‍යාසය. මේ ඔබට පවරන අභ්‍යාසයක්. එතන මේ අභ්‍යාසයේ පහත දැක්වෙන්නේ මූල ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු රැස් කරන්න කියලා අපිට කියන්නේ. දැන් මේ විදිහට අපිට සංකේතයේ සමග මම සෝඩියම් උදාහරණයට දුන්නා ඔයගලන්ට. සෝඩියම් උදාහරණයට අරගෙන මෙයාගේ පුළුවන් අපිට ඉලෙක්ට්‍රෝන ගාන කීයද? එහෙනම් මේ 4 වෙනි අංකයට අනුව 4යි ප්‍රෝටෝන ගානත් එහෙනම් 4යි නියුට්‍රෝන ගාන 7න් 4ක් ගියාම 3යි පරමාණුක ක්‍රමාංකය කියන්නේ මේ යට තියෙන අංකය කියන්නේ 4යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 4ට අනුරූපව ලියත හැකි 2යි 2 කියලා. කාණ්ඩය ඒ ආකාරයට අපි කාණ්ඩය ගත්තොත් එයාගේ කීය දෙන්නේ දෙවන කාණ්ඩයේ අවසාන ශක්ති පට්ටම ඉලෙක්ට්‍රෝන ගානට අනුව දානවා. ආවර්තය 1යි 2යි එහෙනම් 2 2 විදිහට අපිට ලියන්නට පුළුවන් එයා ගැන විශේෂ තොරතුරු සටහන් කළ හැකි ওই විදිහට. ඊකට ඇලුමිනියම්ගේ ගත්තොත් අපි ඇලුමිනියම් මූල ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ගාන යට තියෙන අංකය එයාට සමාන වෙනවා කීයද 13යි ප්‍රෝටෝන ගානත් 13යි 27න් 13ක් ගියාම 14යි නියුට්‍රෝන ගාන එන්නේ. පරමාණු ක්‍රමාංකය යට තියෙන අංකය 13 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 13 හැදෙන විදිය 2යි 8යි 3 එහෙනම් කාණ්ඩ අංකය කීයද 1යි 2යි 3 ආවර්තය 1යි 2යි 3 තුන්වෙනි ආවර්තය කොහොම එන්නේ ආගන් පොටෑසියම් කැල්සියම් පිළිබඳ ඕගොල්ලෝ මේ අභ්‍යාසය දැන් කරන්න පටන් ගන්න. හරි එක අභ්‍යාසය අපි බලමු ඊපස්සේ නැවත වරක් අපි තවත් අලුත් මාතෘකාවකට යනවා. කවුද මේ සමස්ථානික මේක විශේෂයි. මීට කලින් අපිට මොන ගැසී නැති කොටසක් වෙනවා සමස්ථානික කියන්නේ මොකක්ද කියන එක සමස්ථානික. ඒතර අපි සමස්ථානික ගැන කතා කරනකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මෙන්න මෙහෙම අපි මව් කුසින් බිහි වෙච්ච අය. එනිසා අපි මව් කුසින් අපි එක් අයෙකු හැටියටයි තනියෙන් මේ ලෝකෙට ආවේ. ඒ හැරෙන් ඊටාම කලාතුරකින් මේ ලෝකෙට බිහි වෙනවා එක් මව් කුසකින් දරුවන් දෙදෙනෙක්. අපි ඔයගලන්ට කියනවා කවුද? නියුන් දරුවක් කියලා. නියුන් දරුවන්. ඒගොල්ලෝ අපි බොහෝ විට දැක්කහම සමාන ලක්ෂණ ඒ අතර තියෙනවා. සමාන ලක්ෂණ තියෙනවා. එතකොට මේ මූල ද්‍රව්‍ය වලත් තියෙනවා
මොනවද මෙන්න මේ නියුන් සහෝදරය වගේ පරමාණු? නියුන්. අපි අන්න ඒ වගේ අදහසක ඇතුව තමයි සමස්ථානික ගැන කතා කරන්නට යන්නේ. සමස්ථානික ගැන කතා කරන්නට යන්නේ. ඒගොල්ලෝ මෙන්න මේ විදිහට අපිට පෙළගස්සන්නට පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකයෙන් වෙනස් එකම මූලද්‍රව්‍යයේ පරමාණු සමස්ථානික වේ. right. එහෙනම් මම ගන්නවා කෙනෙක් මේ විදිහට උදාහරණේ සෝඩියම් 23යි 11. මෙන්න ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද 23? 11 පරමාණු ක්‍රමාංකය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තව කෙනෙක් මම උදාහරණයට ගන්නවා. මම ගන්න උදාහරණයට කාබන් කියලා. උදාහරණයට කාබන්. එතකොට එයාගේ පරමාණු ක්‍රමාංකය 6යි. ස්කන්ධ ක්‍රමාංකය 12යි. ස්කන්ධ ක්‍රමාංකය 12යි. මෙන්න කාබන්. ඊගාට තව මේ ලෝකේ කාබන් පරමාණුවක් ඉන්නවා. එයාගේ පරමාණු ක්‍රමාංකය 6යි. නමුත් ස්කන්ධ ක්‍රමාංකය 13යි. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයාගේ පරමාණු ක්‍රමාංකය 6යි. ස්කන්ධ ක්‍රමාංකය 14යි. ඒ කියන්නේ මේ 6 කියන්නේ කවුද? ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. මෙයාගේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අගයන් සමානයි. මෙයාගේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් මේ තිදෙනාගේම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර කිසිදු වෙනසක් නැති බව පැහැදිලි වෙන්නට ඕන. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන එතකොට සමානයි. මොකක්ද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ මොකක්ද? බලමු කතා කරලා කවුද වෙනස් වෙන්නේ කියලා. මෙන්න වෙනස් වෙන විදිය සහ ඒ අංශුව. අපි අඩු කරනවා 12න් 6ක් 6යි. 13න් 6ක් 7යි. 14න් 6ක් 8යි. මොනවද මේ එන ගණන? නියුට්‍රෝන ගණන එන්නේ. එහෙනම් මේ එක එක මූලද්‍රව්‍යයේ සමස්ථානික නිර්මාණය වෙන්නේ ස්කන්ධ ක්‍රමාංක හෙවත් නියුට්‍රෝන ගණන වෙනස් වීමෙන්. නියුට්‍රෝන ගණන වෙනස් වීමෙන් තමයි මේගොල්ලෝ ඇති වෙන්නේ. එහෙනම් අපි බලමු. මෙන්න උදාහරණය ක්ලෝරින් 35 ස්කන්ධ ක්‍රමාංකය 17 පරමාණු ක්‍රමාංකය 35න් 17ක් 18යි. එහෙනම් නියුට්‍රෝන ගාන පළවෙනි එක්කෙනාගේ 18යි. එතකොට 37න් 17ක් කීයද වෙනස එන්නේ? 20යි. එහෙනම් පේනවා නියුට්‍රෝන ගාන අසමාන වුණොත් තමයි මේ විදිහට කවුද සමස්ථානික බිහි වෙන්නේ. දැන් ඔයගලන්ට තර්කයක් ඇති. ඇයි ක්ලෝරින් කියලා 35යි 14 දුන්නොත් ඇයි මෙයාට 37යි 14ත් ක්ලෝරින් කියලා දෙන්නේ කියලා. ක්ලෝරින්ම මේ සංකේතයමයි දෙන්නේ කියලා. වෙන එකක් දාත හැකිනේ. ඇයි නොදෙන්නේ? හේතුව තමයි පරමාණුක ක්‍රමාංකයේ 17 වෙනස් නොවන නිසා. 17 වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ 17මයි. එන ඊගාවට අපි යමු ඊළඟ වර්ගයට තෝරගන්න. මෙන්න කාබන් මං කියූප එක. කාබන්. මෙන්න මෙයා විශේෂ කෙනෙක්. අපි යාට කියනවා විකිරණශීලී කියලා. විකිරණශීලී. එයාගෙන් නිකුත් වෙනවා ඇල්ෆා බීටා සහ ගැමා කියලා කිරණ විශේෂයක්. කිරණ. ඒ කිරණ වලට අනුව අපි මෙයාව යොදා ගන්නවා පුරාණ වස්තුවල වයස නිර්ණය කරන්න. යොදා ගන්නවා. ඒ කොහොමද කියන එක අහන්න එපා. ඒකට යොදා ගන්න උපකරණයේ ගයිග මූල ගණකය කියලා අපි හඳුන්වනවා. ඒතර කාබන් 14 කියන සමස්ථානික යොදා ගන්නවා පුරාණ වස්තුව පැරණි වස්තුවල කෞතුක වස්තුවල වයස නැත්තම් කාලය නිර්ණය කිරීම සඳහා යොදා ගන්නවා. රයිට් අපි තව කෙනෙක් ගන්නවා. වෙන හයිඩ්‍රජන් ගෙන්නවා 3 දෙනෙක් 1 1 2 1 3 1 වෙනම නම් දෙනවා. එහෙනම් මෙතන ඕගලන්ට පේන්න තියෙනවා ප්‍රෝටෝන ධන ඉලෙක්ට්‍රෝන 35 37 ප්‍රෝටෝන ගන්න 17 එහෙනම් නියුට්‍රෝන ගාන උත්තරයට දාන්න පුළුවන්. දැක්විය හැකි. දැන් කියනවා නියුට්‍රෝන ගණන වෙනස් වීමෙන් සමස්ථානික සෑදී කියලා. නියුට්‍රෝන ගණන වෙනස් වුණාමයි සමස්ථානික සෑදෙන්නේ. ඉතින් තේරුම් ගන්න මේක අමාරු නැහැ. අමාරු කොටසක් නෙවෙයි. නියුට්‍රෝන ඔය විදිහට සකස් වෙනවා. දැන් අපි ඊගාවට පොඩ්ඩක් යමු අපේ මේ තියෙන
අපේ ටියුට් එකට. ඒ ටියුට් එකේ අපිට පුළුවන් මෙන්න මේ සමස්ථානික යන්න පහදන්න. දැන් සමස්ථානිකය ඔබට අර්ථ දැක්විය හැකි. අර්ථ දක්වන්න පුළුවන් නෝට් එකේ වෙලා තියෙනවා. දැන් මම මෙතන පැහැදිලි කරා මොකද්ද සමස්ථානිකය කියන්නේ කියලා. සමස්ථානික. හයිඩ්‍රජන් ගැන සමස්ථානික පිළිබඳ තොරතුරක් මෙතන ඔයගලන්ට තියෙනවා. අඳින්නලු ආකෘතිය. සංකේත දක්වන්නලු. පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය දක්වන්නලු. බලමු. හයිඩ්‍රජන් ගැන. හයිඩ්‍රජන්ගේ තොරතුරු ගැන. මම එන්දෙනවා ඔයගලගේ ශක්ති මට්ටම්. කාට මැදින් අඳිනවා මම ඒගොල්ලන්ගේ න්‍යෂ්ටිය. ආව. මට වෙනත් විදිහකින් පුළුවන් තවත් දක්වන්නට. මෙහෙම මට ලියත හැකි ඕනනම්. ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන 1යි එනම් ප්‍රෝටෝනත් 1යි. නියුට්‍රෝන බිඳුවයි. බිඳුවයි. ඊගාවට දෙවෙනි කෙනාගේ ඉලෙක්ට්‍රෝන 1යි ඉලෙක්ට්‍රෝන 1යි එයාගේ ප්‍රෝටෝනත් එහෙනම් 1යි. නමුත් නියුට්‍රෝන තියෙනවා එයාගේ 1ක්. ඊගාට තුන්වෙනියාගේ ඉලෙක්ට්‍රෝන 1යි. ප්‍රෝටෝන ගන්න එයාට සමානයි. නියුට්‍රෝන ගන්න තියෙනවා 2ක්. 2ක්. ওই විදිහට. එහෙනම් පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගන්න. ඒ කියන්නේ කීයද 1යි. මෙයාගේ කීයද 1යි. මෙයාගේ පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගන්න. කීයද 1යි. ස්කන්ධ ක්‍රමාංකය බලන්න. මෙතන තියෙන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. තේරුම් කරගන්න වචන මම පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් 1යි. මෙතන ස්කන්ධ ක්‍රමාංකයේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව කීයද 2යි. මෙතන ට්‍රීටියම් පරමාණු එහෙවත් තුන්වෙනියාගේ 2යි 1යි 3යි. දැන් සංකේතවත් කරමු. හයිඩ්‍රජන්මයි සංකේතය Hමයි සංකේතය. මෙයා 2යි 1 මෙයා 3යි 1 හයිඩ්‍රජන්. ඔන්න සංකේත පිළිබඳ සහ වගු පිළිබඳ ඔබට දැනුම. දැන් ඕගලන්ට මේ හැරෙන වෙනත් සමස්ථානිකයක් මුණ ගැසුනොත් එයාගේ තියෙන පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකයේ සංකේතය ඔය විදිහට දක්වන්නට පුළුවන් වෙන්නට අවශ්‍යයි. ඔය කියන වගුවේ ඇති තොරතුරුසේ දක්වන්නට පුළුවන් වෙන්නට ඕන. හොඳයි. එතකොට අපි කතා කරේ කවුරු ගැනද? සමස්ථානික හෙවත් නියුන් සහෝදරයන් ගැන. ඊගාට අපි යනවා ආවර්තිත වගුවේ රටා ගැන කතා කරන්නට. රටා ගැන කතා කරමු. ආවර්තිත වගුවේ විවිධ රටාවන් පවතිනවා. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය අපි මෙතන අපි සලකන්නේ O level වලදී 1 සිට 20 දක්වා. මේ 1 සිට 20 දක්වා කිව්වහම 1 ඉඳන් 20 දක්වා එනකොට ඒගොල්ලන්ගේ විවිධ ගුණ ඒ ගුණ වලට අනුකූල වෙන විවිධ අගයන් නැත්තම් ඒකක නැත්තම් එක් මූලද්‍රව්‍ය වල පවතින විශේෂිත වූ කියන්නට සුවිශේෂී වන ගුණ තියෙනවා. ඒ ගුණ වලට අනුකූලව ඒගොල්ලන්ගේ යම් යම් රටාවන් අපිට මුණ ගැසෙනවා. මේවා ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගුවේ රටා ගැන කතා කිරීමෙන් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි විභාග ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කොටස් හොඳින් අපි හදාරන්නට අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් එහෙම මේ විභාග ගැටලු වලදී අපිට ඇත්තටම පිළිතුරු සැපීමට අපහසුතා පැන නගිනවා. විශේෂයෙන් කිව යුතු යමක් තියෙන බව දන්නවා. මොකද අපි කෙමිස්ට්‍රි රසායන විද්‍යාව අදාහනකොට අපිට ඇසට නොපෙනෙන කොටස් ගැන අපි කතා කරන්නේ. ඒ නිසා ඒවා සුවිශේෂයි.
හොඳින් අවධාරණය කර නොගත්තොත් මේ පදනමක් හැටියට උගන්වන පළවෙනි පාඩම ඔබට බැයි නම් දෙවෙනි එක බෑ, තුනත් බෑ, හතරත් බෑ. කෙමිස්ට්‍රි ඩවුන්. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් එතන එනවා. ඒ නිසා අපි ආවතිතා වගුවේ රටාවන් අතරින් ඊටාම පහසු කොටස් දෙකක් ගැන කතා කරනවා. එකක් පළමු අයනීකරණ ශක්තිය. දෙවැනි එක විද්‍යුත් ඍණතාවය කියනවා. මේ කරුණු දෙක. අපි පළමුව කතා කරන්නේ විද්‍යුත් ඍණතාවය නෙවෙයි පළමු අයනීකරණ ශක්තිය ගැන කතා කරන්නේ. බලමු මොකද්ද අයනීකරණ ශක්තිය? පළමු අයනීකරණ ශක්තිය කියන්නේ. මෙන්න හයිඩ්‍රජන්. ඔයගලන්ට පේන හයිඩ්‍රජන් ඉන්නවා දැන්. මේ හයිඩ්‍රජන් පරමාණුවේ මොකද්ද පළමු අයනීකරණ ශක්තිය කියන්නේ? පළමු අයනීකරණ ශක්තිය. හයිඩ්‍රජන්ට තියෙන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක් බව ඔබට මේ ආකෘතිය බැලීමෙන් පේනවා. එතන මේ තියෙන්නේ යාගේ තනි ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. දැන් එයාගේ ප්‍රෝටෝනත් කීයද තියෙන්නේ එකයි. ඉලෙක්ට්‍රෝනත් තියෙන්නේ එකයි. මේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන අතර අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර තියෙන්නේ ආකර්ෂණයක්. ප්‍රෝටෝනයක ආරෝපණය ධන 1යි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1යි. ධන 1යි ඍණ 1යි බිඳුව හෙවත් අපි කියනවා සමස්ත පරමාණුව උදාසීනයි කියලා. උදාසීනයි කියලා කියනවා. දැන් අපි පළමු අයනීකරණ ශක්තිය වශයෙන් හඳුන්වන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙයාගේ තියෙන මේ ඉලෙක්ට්‍රෝනය මේ ශක්ති මට්ටමේ තියෙන මේ ඉලෙක්ට්‍රෝනය අපි මෙයාගෙන් ඉවත් කරනවා. ඉවත් කරනවා. කවුද ඉවත් කරන්නේ? ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනය ඉවත් කරනවා. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කරනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. එයා කැමති නෑ ඒක ඉවත් කරන්න. ඇයි? එයා ගාව තියෙනවා ප්‍රෝටෝන එකක්. එයා ධන. ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා ඍණ. ධනයි ඍණයි තියාගෙන එයා උදාසීන වෙලා නිදහසේ ඉන්න හරි කැමති. දැන් අපි බලෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නට එහෙනම් අපි දෙන්න ඕනේ මොනවද? ශක්තිය දෙන්නට ඕනේ. ශක්තිය දෙන්නට ඕනේ. දැන් මෙතන ඉන්නේ පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුව එන්නේ. එහෙනම් එයාගෙන් මේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කළොත් එයා පරමාණුවද? අන්න ගැටලුව. මෙන්න බලන්න. එහෙනම් මං ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා ශක්තිය දීලා. එහෙනම් මේ කොටස අයින් වෙනවා. ඒ කියන්නේ ඍණ එකක් අයින් වෙනවා. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණනේ. ඍණ අයින් වුණා එකක්. දැන් එයාගේ ඇති ආරෝපණය කීයද හයිඩ්‍රජන් මත? ධන 1. එහෙනම් ඉස්සෙල්ලා හයිඩ්‍රජන් පරමාණුව දැන් හයිඩ්‍රජන් ධන 1ක මොකක්ද? අයනය. අයනයට ආරෝපණයක් තියෙනවා. ධන 1ක අයනයක් හැදෙන්නේ. ධන 1ක අයනයක්. එහෙනම් පළමු අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කරලා අයනය හදන්නට යන ශක්තිය අයනීකරණ ශක්තිය. පළමු ආයනය හදන්නට යන ශක්තිය. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරොත් දෙවන ආයනීකරණ ශක්තිය. ඒත් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න පළමු ආයනීකරණ ශක්තිය කියන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කළා. ඔයගලන්ට පේනවා ඉලෙක්ට්‍රෝනය නැති කරා ඉලෙක්ට්‍රෝනය අයින් කරපුවාම තියෙන්නේ ප්‍රෝටෝනය විතරයි. ඒක ධන 1. ඒ නිසා ධන 1ක ආයනයක් තමයි හැදෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණොත්. ධන 1ක ආයනයක්. ගාවට අපි ඔය ආකාරයෙන් ගත්තොත් එහෙම ඔන්න මම පොඩ්ඩක් පැහැදිලි කරා හයිඩ්‍රජන්ට අණුව කවුද මේ පළමු අයනීකරණ ශක්තිය කියන්නේ කියලා. ඊගාට අපි යමු හීලියම් ගාවට. හීලියම් ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මම එකක් අයින් කරනවා. එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. හීලියම් පරමාණුව. එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරොත් මේ බලන්න ප්‍රෝටෝන තියෙනවා දෙකක්. p ධන 2.
ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන බව ඔයගලන්ට හොඳටම පැහැදිලි. එහෙනම් ඒ දෙක අතර ආකර්ෂණය E දෙකක් තියෙනවා. ඍණ දෙකයි එතකොට. ධන දෙකයි ඍණ දෙකයි උදාසීනයි. මම දෙකෙන් අයින් කරන්නේ කීයද? 1යි. ඉලෙක්ට්‍රෝන 1යි මම අයින් කරන්නේ. එකක් ඉවත් කරොත් බලන්න ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1යි. ඉලෙක්ට්‍රෝන 1යිනේ තියෙන්නේ. දෙකෙන් එකක් අයින් කරාම 1යි තියෙන්නේ. එතන මෙතන තියෙනවා ප්‍රෝටෝන දෙකක්. දැන් P ධන 2යි. ධන 2යි ඍණ 1යි. ධන 2යි ඍණ 1යි. කීයද තත්වය? ධන 2 ඍණ 1. වෙනස කීයද? අන්න හීලියම් ධන 1 කායනයක් හදනවා. එහෙනම් අයනය ධන 1 කායනයක් හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කළොත්. ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කළොත්. ධන 1 කායනයක් හැදෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ විදිහට කියන්නට පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරොත් තමයි පළමු ආයනීකරණ ශක්තිය මුණ ගැසෙන්නේ කියලා. ඒ අනුව අපි මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් කරනවා. කොහොමද? හැබැයි වායුමය තත්ත්වයේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකි. දැන් අපි හයිඩ්‍රජන් ගැන කතා කරා, හීලියම් ගැන කතා කරා. ඒවා ඔක්කොම ඉන්නට ඕනේ කොයි තත්ත්වයේද? වායුමය තත්ත්වයේ ඉන්නට ඕනේ. එහෙනම් වායුමය තත්ත්වයේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් මොකක්ද ඉවත් කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක්, ඒ කියන්නේ එකක් ඉවත් කොට වායුමය ඒක ධනායනය නම් පෙන්නවා මන් ධනායනයක් එකක් හදනවා කියලා. ඒක ධනායනයක් සෑදීමට අදාළ ශක්තියට කියනවා පළමු අයනීකරණ ශක්තිය කියලා. පළමු අයනීකරණ ශක්තිය. වායුමය ධන ඒකක අයනයක් හදන්න. එහෙනම් මේකට තියෙනවා ශක්තිය වැය කරන්නට ඕනි එක් පරමාණුවට. ඉලෙක්ට්‍රෝනය පිට කරන්න. ඒකට ඒකකයක් තියෙනවා මවුලයට කිලෝ ජූල් තමයි ඒකකය. කිලෝ ජූල් මවුල ඍණ 1. ඍණ 1. ඒ නිසා ඒකකය මතක තියාගන්න. අපි කියන්නේ එතකොට මවුලයට කිලෝ ජූල් කියලා මේ ඒකකය. ඒ අනුව අපි මෙන්න මේ විදිහේ රටාවක් අනුගමනය කරනවා පළමු මූලද්‍රව්‍ය 20ට අනුකූලව ප්‍රථම ආයනීකරණ ශක්තිය. මෙන්න වගුව. මෙන්න වගුව. වගුව. ඒත් එක්කම පළමු අයනීකරණ ශක්තිය අපි හඳුන්වා දීමෙන් පසුව එයාව ලියන පිළිවෙලක් තියෙනවා. ලියන පිළිවෙලක්. මේ බලන්න ලියන විදිය. මම මූලද්‍රව්‍ය පරමාණුවක් ගන්නවා දැන්. මම ගන්න පුතේ සෝඩියම් කියලා. සෝඩියම්. බලන්න වායුමය තත්වයේ ඇති. මම ගෑස් කියන්නේ වායුව. ඒකෙන් ගන්නවා G අකුර. එයාගේ භෞතික තත්ත්වය පෙන්වලා දෙන. වායුමය තත්වයේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය G gas ඒක ධනායනය සෑදීමට අදාළ ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට මෙන්න ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා මේ සමීකරණයේ රටාව Na gas තත්ත්වයේ තියෙන්නේ එයාගෙන් ඉවත් වෙනවා ඉලෙක්ට්‍රෝන එකක් මේ ඉවත් කළා ඊතලයේ තියෙන ඉවත් කළා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධනායනයේ සෑදීමට අදාළ ශක්තිය. මේ තමයි අපි සමීකරණය. මේක තුලිත සමීකරණයක්. තුලිතයි කියන්නේ දෙපැත්ත සමානයි. සෝඩියම් සෝඩියම් දෙපැත්තම ඉන්නවා. මෙයාගේ ධන එක මෙයාගේ ඉලෙක්ට්‍රෝන එක කියන්නේ ඍණ එකට ධන එකයි ඍණ එකයි අපි දන්නවා බිඳුවයි උදාසීනයි කියලා. ඒ නිසා සමස්ත මේ සමීකරණය ගත්තොත් තුලිත සමීකරණයක් හැටියට අපි පෙන්වා දෙනවා. තව එකක් ගත්තොත් එහෙම. වායුමය තත්ත්වයේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය ඒක ධනායනයේ සෑදීමට අදාළ ශක්තිය පළමු ආයනීකරණ ශක්තිය. තවත් එකක් අරන් මම පැහැදිලි කරලා දෙන්නම්. වායුමය තත්ත්වයේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් මැග්නීසියම් එකක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය ඒක ධනායනය සෑදීමට අදාළ ශක්තිය පළමු ආයනීකරණ ශක්තියයි. එහෙනම් ධන එකක ආයනයක් හදන්නේ. ධන එකක ආයනයක් හදන්නේ. ඔය විදිහට ධන එකක ආයනයක් හැදුවට පස්සේ එතකොට ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලයි තියෙන්නේ. දැන් මම ඉලෙක්ට්‍රෝනේ පිට වුණාට පස්සේ යාගේ තත්ත්වය මම ඔයගලන්ට පෙන්නවා. කොහොම එන්නේ? ධන එකක ආයනයක්. ඉතින් ඒ තියන්නේ ශක්ති සමීකරණ විදිහ ලියන ආකාරය ඒ ආකාරයට අනුකූලව ඔගොල්ලෝ මම මේ පැත්තෙත් එතකොට දක්වලා තියෙනවා මේ විදිහට මේක පොඩි වෙනසක් වෙන්නට අවශ්‍යයි මෙන්න මෙහෙම
වායමයේ එක ධන අයනය කිව්වහම මෙන්න මෙතන මම ධන එක දාලා නැහැ. ධන එක දාලා නැහැ. එතන ධන එක දාන්නට ඕනේ. ඉතින් ඊට අනුකූලව අපි සෝඩියම් වගේ එකක් ගත්තොත් Na G gas ඊතලය H Na ධන එක ධන E. හැබැයි G gas තියෙන්නට ඕනේ. ඔය தත්ත්වය එන්නේ. උදේට අපි දක්වන්නේ. හරි. මෙන්න වගුව සහ රටාව පළමු හයිඩ්‍රජන් කියන මෝල් ද්‍රව්‍යයේ සිට අංකය 20 මෙතන තියෙනවා. අංකය 20. ඒ කියන්නේ පළමු මෝල් ද්‍රව්‍ය 20ෙහි පළමු අයනීකරණ ශක්තිය විචලනය වන ප්‍රස්ථාරය. බලන්න මේකේ රටාවක් තියෙනවා. හයිඩ්‍රජන් පැත්තකින් තියන්න. හයිඩ්‍රජන් සුවිශේෂී කෙනෙක්. ඇයි? හයිඩ්‍රජන් තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. ලෝකේ ඉන්න එකම කෙනා ඉලෙක්ට්‍රෝන එකක් තියෙන එකම කෙනා. ඒකගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරනකොට එයා කිසිසේත්ම කැමති නැහැ. ඒ නිසා එයාට ඉහළ ශක්තියක් අවශ්‍ය වෙනවා. නමුත් හීලියම් බලන්න. ඊට වඩා වැඩි ශක්තියට ඉලෙක්ට්‍රෝන එකක් එයාගෙන් ඉවත් කරන්නට අතිවිශාල ශක්තියක් මවුලයට කිලෝජූල් 2400ක ශක්තියක් දුන්නොත් තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ බලන්න. අපි යමු නැවතත් අපේ අර ඉලෙක්ට්‍රෝන වල ව්‍යුහ දැක්වෙන කොටසට. මෙන්න හීලියම්. අපි දන්නවා එයාගේ තියෙන ශක්ති මට්ටම් 1යි. පළමු ශක්ති මට්ටමේ උපරිම තියාගන්නට පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද අපි දන්න විදිහට 2යි. ඉතින් ඒ දෙක උපරිමෙන් පිරිච්ච කෙනෙක් තමයි හීලියම් කියන්නේ. ඉතින් නිසා එයා ඒ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් කාටවත් දෙන්න කැමති නැහැ. දෙන්න අකමැති. එයා ස්ථායි කියලා අපි කියනවා. ස්ථායි වෙනවා. ස්ථායි පරමාණුවක්. ඒ නිසා එයා අස්ථායි වෙනවා දුන්නොත්. ඒ නිසා දෙන්න කැමති නැහැ. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝනය ගන්න නම් අපි අධික ශක්තියක් එයාට දෙන්නට ඕනි. ඒ නිසා ලෝකේ ඉන්න පරමාණු වලින් පළමු ආයනීකරණ ශක්තිය ඉහළම මූලද්‍රව්‍ය වෙන්නේ කවුද? හීලියම්. හීලියම් කීවෙනි කාණ්ඩයේද? 8 වන කාණ්ඩයේ. එන 8 වන කාණ්ඩේ ඉඳලා බලන්න නැවත අපිට මොන ගැසෙන්නේ ලිතියම් ඉන්නේ කීවෙනි කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ ඉන්නේ. ඇයි ලිතියම්ගේ ඒ ශක්තිය අඩු වෙන්නේ? මේ ලෝකේ ඉන්න මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ෆ්ලුවරින් මේ කට්ටිය මෙතන ඉන්න අය විතරයි මං ගන්නෙ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් මේ අය, පොටෑසියම්, කැල්සියම් මේ අයගේ තියෙනවා මොනවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මේ අය ඔය රවුම් කරලා තියෙන අය ඒ අයගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මෙන්න මෙයාලගේ වගේ කරගන්නට ආසයි. හොඳට අහන් ඉන්නට ඕනි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස මෙන්න මෙයාලගේ වගේ කරගන්නට ආසයි. වගේ වෙන්නට ආසයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස එයාලගේ ඒවට සමාන කරගන්න කරා. දැන් හීලියම්ගේ කාට සමාන? 2යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නියෝන්ගේ 2.8. ආගන්ගේ 2.8. ඒ වගේ කරගන්නට ආසයි මේගොල්ලෝ. කවුද? හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, පොටෑසියම්, කැල්සියම්. එහෙනම් අපි ගමු එක්කෙනෙක් ලිතියම්. කොහොමද ලිතියම් කවුරු වගේ වෙන්නද කැමති කියලා අපි බලමු. ඒ කියන්නේ මං කිව්වේ හීලියම්, නියෝන්, ආගන් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වගේ වෙන්නට කැමති. මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස උදා කර ගැනීමට කැමතිය. බලමු. ලිතියම්ගේ තත්ත්වය බලමු.
2යි 1. දැන් ඇඟිලි ගාන නැවන්නට උන. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් ඇඟිලි 3යි නැවෙන්නේ. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 3යි. ඒ 3 විහිදුවා ලිව්වොත් එන්නේ 2යි 1. එහෙනම් 2යි 1 කියන එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉලෙක්ට්‍රෝන 1 පිට කරොත් 2ක් විතරයි ඉතුරු වෙන්නේ. අන්න හීලියම්ට සමාන වීම. එහෙනම් එයාට මේ ඉලෙක්ට්‍රෝන එක පිට කරන්න අපි දෙන්නට ඕනේ අඩු ශක්තියක්ද වැඩි ශක්තියක්ද? මොකද එයා ඒ ඉලෙක්ට්‍රෝන එක පිට කරලා එයා හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වගේ එයාට සමාන කරගන්නට කැමතියි. ඒ නිසා එයාගේ එක ඉලෙක්ට්‍රෝන එයා කැමැත්තෙන් පිට කරනවා. ඒ නිසා අපි දෙන්නට ඕනේ කොයි වගේ ශක්තියක්ද? අඩු ශක්තියක් දෙන්නට ඕනේ. අඩු ශක්තියක් දෙන්නට ඕනේ. ඒ නිසා ලිතියම්ගේ පළමු අයනීකරණ ශක්තිය ඉතා අඩුයි. ඒ නිසා ලිතියම් මෙන්න මෙතෙන්ට වැටෙනවා අවම ස්ථානයට. ඒ කියන්නේ පළමු අයනීකරණ ශක්තිය අඩුම කෙනා ගණයට වැටෙනවා. ඊගාට බෙරිලියම්. බෙරිලියම් කියන්නේ 2.2. 2.2. 2.2 තත්ත්වය ඔහොමම තියාගෙන. නමුත් එයාගේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා එයා මොකද කරන්නේ? එයා 2.1 කියන තත්ත්වයට වැටෙනවා. නිසා එයා ටිකක් අකමැති ලිතියම්ට වඩා ඉලෙක්ට්‍රෝනය පිට කරන්න. නමුත් ලිතියම්ට වඩා එයාට ශක්තිය වැඩියෙන් දෙන්නට ඕන නිසා මේ වගේ තැනක ඉන්නවා. බෝරෝන් මෙහෙම කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් ඔන්න රටාවක් තියෙනවා මේ විදිහට. සෝඩියම් බලන්න ලිතියම් වගේ තමයි සෝඩියම්. සෝඩියම් ඊට වඩා අඩුයි. කොහොමද අඩු වෙන්නේ? බලමු. මම ලිතියම් අඳිනවා මෙහෙම. මෙන්න ලිතියම්ගේ න්‍යෂ්ටිය. පළමු ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය මෙන්න 2යි. දෙවනියක් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. මේක තමයි පිට කරන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ ලිතියම් වෙන පුතේ සෝඩියම් ඉලෙක්ට්‍රෝන පළවෙනි එකේ 2යි. ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි එකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 8ක්. මෙන්න 8. තුන්වෙනි එකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 1ක්. මෙන්න ඉලෙක්ට්‍රෝනය. දැන් බලන්න. න්‍යෂ්ටියේ ඉඳන් අර පිටත තියෙන ශක්ති මට්ටමට තියෙන දුර න්‍යෂ්ටියේ ඉඳන් මේ තියෙන ඉලෙක්ට්‍රෝනයේ තියෙන තැනට තියෙන දුර බලන්න කොහොමද කියලා. එහෙනම් පොටෑසියම් උනොත් නම් මෙතන අඳින්නම් ඕගලන්ට වටහා ගන්නට පහසු වෙන්න. මෙන්න මම පොටෑසියම් අඳිනවා. මෙන්න පොටෑසියම්ගේ න්‍යෂ්ටිය. මේ කරුණ අමාරුයි තේරුම් ගන්නට ඕනේ හරියට. පළවෙනි එකේ 2යි. දෙවෙනි එකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. තුන්වෙනි එකේ තියෙනවා මෙයාගේ 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. අවසාන එකේ තියෙනවා කීයක්ද? 1ක්. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝනය තියෙන තැනට න්‍යෂ්ටිය නම් දුර බලන්න. මෙන්න දුර. එන්න වැඩි වෙනවා. න්‍යෂ්ටියට තියෙන බැඳීම අඩු වෙනවා මෙයාගේ. ඒ නිසා ලිතියම් ගේ ඉඳන් සෝඩියම් ගාවට යනකොට සෝඩියම් ගින්නම් පොටෑසියම් ගාවට යනකොට ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න පහසු වෙනවා. ඇයි? න්‍යෂ්ටියට ඇති දුර වැඩි වෙන්න බැඳීම අඩු වෙනවා. න්‍යෂ්ටියට ඇති බැඳීම අඩු වෙන නිසා න්‍යෂ්ටියේ සිට මේ ඉලෙක්ට්‍රෝනයට ඇති බැඳීම අඩු වෙන්න මෙයාව ගලවාගෙන ඉවතට වීසි කරන්න ලේසි. මෙයාව ටිකක් අමාරුයි න්‍යෂ්ටියට ළඟ නිසා ලිතියම්ගේ. එනිසා ලිතියම් සෝඩියම් පොටෑසියම් පිළිවෙලට මොකද වෙන්නේ? අපි ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන්නේ එකම කාණ්ඩයේ මූල ද්‍රව්‍ය. ලිතියම් සෝඩියම් පොටෑසියම් එකම කාණ්ඩයේ අය. බලන්න. ලිතියම් සෝඩියම් පොටෑසියම් එකම කාණ්ඩය ඔස්සේ පහළට එනකොට ඒ අයනීකරණ ශක්තියත් ක්‍රමයෙන් අඩු වෙනවා. නිසා මම වගුවෙන් ඒක පෙන්ලා දෙන්නම්. මෙන්න බලන්න. මෙන්න වගුව. ලිතියම්ට වඩා 520යි මවුලයට කිලෝජූල්. සෝඩියම්ගේ ඊට වඩා අඩුයි 496යි. පොටෑසියම්ගේ 419යි. එහෙනම් කාණ්ඩයේ ඔස්සේ පහළට පළමු අයනීකරණ ශක්තිය අඩුවන නිසා මේ බලන්න. එහෙනම් වගුවේ ලිතියම්
ඉඳන් සෝඩියම් ගාවට සෝඩියම් ඉඳන් පොටෑසියම් ගාවට එනකොට ක්‍රමයෙන් පල්ලම් බැහැලයි තියෙන්නේ. පහළ ගිහින් තියෙන්නේ. මේ සායනිකන ශක්තිය අඩු වෙලයි තියෙන්නේ. විතර අඩු වෙලා. පහළට අඩු වීමක් තියෙනවා. ඒ වගේම තමයි හීලියම් නියෝන් ආගන් කාණ්ඩය ඔස්සේ පහළට අඩු වෙනවා. කාණ්ඩය ඔස්සේ පහළට අඩු වෙනවා. කාණ්ඩය ඔස්සේ පහළට අඩු වෙනවා. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට වැඩිවීමක් තියෙනවා. ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට වැඩිවීමක් තියෙනවා. ආවර්තය ඔස්සේ ඉදිරියට වැඩිවීමක්. හොඳට තේරුම් ගන්න. ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට වැඩිවීමක්. කොහොම? දැන් මම ලියනවා. කාණ්ඩය ඔස්සේ පහළට පළමු අයනීකරණ ශක්තිය අඩුවේ. ඊගොන මම මෙයාව දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද? සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් කියන්නේ ආවර්තය ඔස්සේ ඉදිරියට. ආවර්තය ඔස්සේ ඉදිරියට. ආවර්තය නැත්තම් මතක නැත්තම් බෑ. ආවර්තය ඔස්සේ ඉදිරියට. මෙන්න මේ ඔස්සේ ඉදිරියට. කොහොම? ඔය ආවර්තය ඔස්සේ ඉදිරියට. එන ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට මොකද වෙලා තියෙන්නේ? රටාව බලා ගන්න. ආවර්තය ඔස්සේ ඉදිරියට. මේක. ආවර්තය ඔස්සේ ඉදිරියට. එහෙනම් මේ අතර මොකද වෙලා තින්නේ? වැඩි වෙලා. එහෙනම් මම ලියනවා. ආවර්තයේ ඉදිරියට යන විට පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙයි. එහෙනම් ඉහළම පළමු අයනීකරණ ශක්තිය ඇත්තේ කාටද? 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. අඩුම අගය තියෙන්නේ පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. කරුණු දැනගන්නට ඕනි. ඊටාම අතලොස්සයි. කවුද? හීලියම් තමයි උප්පරිමාගේ ඉන්නේ. හීලියම්. එහෙනම් මෙන්න දැනගත යුතු කරුණු සංක්ෂිප්තය. පළමු අයනීකරණ ශක්තිය පිළිබඳව ඔබ දැනගත යුතු සංක්ෂිප්තය කරුණු. ඉහළම පළමු අයනීකරණ ශක්තිය හීලියම්ට ඇත. පළමු අයනීකරණ ශක්තිය උපරිම ස්ථාන හිමිවන්නේ කාටද? 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හෙවත් බිඳුව කාණ්ඩයේ මූලද්‍රව්‍යයට. එහෙනම් පළමු අයනීකරණ ශක්තිය අවම වෙන්නේ කවුගේද? පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. ඊගොට අපි කියනවා කාණ්ඩය ඔස්සේ පහළට පළමු අයනීකරණ ශක්තිය මක් වේද? අඩු වෙයි. ඊගොට අපි කියනවා ආවර්තය ඔස්සේ ඉදිරියට පළමු අයනීකරණ ශක්තිය වැඩි වේ කියලා. ඔන්න රටාව. ඔච්චරයි දැනගන්නට ඕනි. ඒ නිසා එන් පසුව අපිට විභාගෙදී මොනවද එන්නේ? මෙන්න දෙනවා වගුවකින් ඉතා ස්වල්ප කොටසක් දෙනවා. හැබැයි දෙන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ කෙනෙක් එක්ක. ඔය වගේ කොටසක් දෙනවා. දීලා මෙතෙන්ට දානවා A B C D E F G H කියලා. කොහොම දීලා. මේ අය ආශ්‍රයෙන් ඔබෙන් ප්‍රශ්න අහනවා. ආවර්තිතා වගුව පිළිබඳ ඔබගෙන් ගැටළු ප්‍රශ්න අහනවා. අන්න ඒ නිසා තමයි ඒ කොටස් අපි හදාරන්නට අවශ්‍ය කරන්නේ. ඒ නිසා දැන් මම මේක හොඳින් කියලා දුන්නා. ඒක Tamanට අවධාරණය වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ සටහනේ තියෙන මේ කොටස ඔයගොල්ලෝ පොතේ අලවනවත් එක්කම ඔයගොල්ලෝ
මෙන්න මේ මම ඔයගලන්ට දීලා තියෙන කහ පාට සහ නිල් පාට සහ අලු පාටින් දැක්වෙන වගුවේ තියෙන අගයන් ටිකත් එක්ක පහලින් ඒක අලව ගන්නට අවශ්‍ය වෙනවා මේ කරුණු ටික. ඒක තියෙන්නේ දැන් ඔයගලන්ට මම කියපු කරුණ නැවත වතාවක් සනාථ වෙනවා මේ බලන්න. ඉහළම පළමු ආයනීකරණ ශක්තිය තියෙන කාර්ත හීලියම්ට. මෙන්න මම එනවා කාණ්ඩය ඔස්සේ පහළට බාන ක්‍රමයෙන් අඩු වෙනවා. කාණ්ඩය ඔස්සේ පහළට මේ පැත්තෙන් ආවත් කාණ්ඩය ඔස්සේ පහළට අඩු වෙලා තියෙනවා. එන බාන මේ පැත්තට ගිහිල්ලා ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට වැඩි වෙලා තියෙනවා. ආවර්තය ඔස්සේ ඉදිරියට යනකොට වැඩි වෙලා තියෙනවා. ඔන්න කීප කරුණු ටික ඔච්චරයි. ඒ ටික මතක තියාගන්න. එයින් තමයි විභාග ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ. ඒක ඉතා ලේසි. එහෙනම් මෙන්න කරුණු ටික. පළමු ආයනීකරණ ශක්තිය වැඩිම අටවන කාණ්ඩය. අඩුම පළවෙන කාණ්ඩේ. කාණ්ඩය ඔස්සේ පහළට එන පළමු ආයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩු වේ. ආවර්තය ඔස්සේ ඉදිරියට යන විට පළමු ආයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. ඔච්චරයි. මෙන්න වගුව. එකක් දාගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ විද්‍යුත් ඍණතාවය පිළිබඳව. right.